live at 10:30. ආයුබෝවන් ගෙවුණු දවස දෙස හෙළන පුවත් ඇස live at 10:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. කැබිනට් අමාත්‍ය දුරවල යළි වෙනසක්. වසන්ත සේනානායකටත් රාජ්‍ය අමාත්‍ය දුරයක්. ජර්මනියත් සංචාරක තහනම ඉවත් කරයි. කිසිම සැකයක් නැහැ ඊළඟ සති දෙකේදී තවත් විශේෂයෙන්ම ගමන් තහනම් ඉවත් කරයි කියලා. ජාතික ආරක්ෂක මණ්ඩලයේ පෙබරවාරියෙන් පසු රැස් වී නැහැ. බුද්ධ්‍යංශ ප්‍රධානියා හෙළි කරයි. ඊට පස්සේ කවද්ද ආරක්ෂක කවුන්සිලක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ත්‍රස්තවාදී ගානකම තිබුණේ නැහැ. තිබුණේ නැහැ. හොඳට වැඩේ තිබිලා තියෙන ආරක්ෂාව රටේ. හතේ මෙහෙයුමින් ඊයේ හෙළිදරව් කළ ත්‍රස්තවාදීන් රැඳී සිටි නිවස අද හමුදා පරීක්ෂාවට. කොළඹ නාගරික කොමසාරිස්වරයා ඉල්ලා අස්වෙයි. බස්නාහිර ආණ්ඩුකාරවරයාට චෝදනා. නීත්‍යානුකූල නොවන නියෝග ලැබෙන. මට ඒවා ක්‍රියාත්මක කරන්න බෑ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ල හිටනවා. කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහිව අදත් පැමිණිලි. අගතියට පත් මව්වරුන් ගැන කරන පරීක්ෂණ සාර්ථකද? අසාර්ථක කියන්නේ සාර්ථක භාවයේ මදි කියන එක මම අදහස් කරන්නේ. ඒක ඉතා සියුම්ම කරන්න ඕන මේ පරීක්ෂණය. ජාතික ආරක්ෂක මණ්ඩලය පෙබරවාරියෙන් පසු පාස්කු ඉරිදා ප්‍රහාර සිදුවීම දක්වාම රැස් වී නොතිබූ බව ජාතික බුද්ධි අංශ ප්‍රධානියා අද හෙළි කළා. ඒ අප්‍රේල් 21 වෙනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර හා ඒවට බලපෑ කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් ආරක්ෂක ලේකම්වරයාත් අද මෙම කාරක සභාවට සාක්ෂි ලබා දුන්නා. විදෙස් ගත වී සිටීම නිසා අද කමිටුවේ සභාපති ආනන්ද කුමාරසිරි, රාජිත සේනාරත්න හා එම්.එම්. සුමන්දිරන් යන අය ඊට සහභාගී වූයේ නැහැ. ඒ අනුව කාරක සභාව අද රැස්ුනේ වැඩබලන සභාපති ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. කාරක සභාවේ පළමු සාක්ෂිකරු ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අද කාරක සභාව හමුවේ පෙනී සිටියා. ඔබගේ දැනීමේ හැටියට ඔබතුමා පත් වෙන්න කලින් ආරක්ෂක කවුන්සිල් හරියාකාරව රැස් වුණාද? රැස් වෙලා තියෙනවා. නමුත් හරියාකාරව රැස් වුණාද කියන එක මම ඒ කියන්නේ ඔබතුමාගේ වගේ සෑම සතියෙම රැස් වුණාද කියන එක ගැන මම ඒක බලලා ඔබතුමාට අපිට බලලා ඒක ගැන මේ ජාතික බුද්ධි ප්‍රධානී ඔහුට ලැබෙන තොරතුරු වාර්තා කරන්නේ ළඟම ප්‍රධානියා කවුද? ආරක්ෂක ලේකම්තුමා. SIS එකේ ඩිරෙක්ටර්ස්ලා එහෙම සමහර ඒවා එකපාරට ශනිකවම අවශ්‍යතාවය අනුව ජනාධිපතිතුමාට දැනුවත් කරනවා, ස්ටේට් මිනිස්ටර් දැනුවත් කරනවා. විදේශ බුද්ධි සේවාවන් එක්ක සම්බන්ධය පවත්වන්නේ කවුද? SIS ඩිරෙක්ටර්. අද තියෙන ආරක්ෂා තත්ත්වය අනුව සෑහීමට පත් වෙනවද ශ්‍රී ලංකාවේ ආරක්ෂා තත්ත්වය? ඊටමත් ප්‍රවේශම් අත්වල තිබෙනවයි කියන එක. දැනට තිබ්බ ඉමීඩියට් සර්ජනය සෙට් එක අපි ඒක 99% නැති කරලා තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා මීඩියම් ලොංග් ටර්ම්. මුත් මේ සිද්ධියට අදාළව සමහර විට මේ තොරතුරු ලැබිලා තියෙනවා. මේ ඊයේ පෙරේදා මම හිතන්නේ 2017 වගේ ඉතලා තියෙනවා. නමුත් ඒක අපි දන්නේ මේ සංවිධානවල මේ ඒගොල්ලෝ තහනම් කරලත් නැහැ. ඒ වගේ කටයුතු කරලා තිබ්බනම් මේ වගේ තුරට එන්න එකක් නැහැ කියලා මගේ අදහසක් තියෙනවා. ඊළඟට සාක්ෂිකරු ලෙස කැඳවනවා සිසිර මෙන්ඩිස් මැතිතුමා. සාරාන් කියන පුද්ගලයා නම් නායකත්වයේ දුන්න කණ්ඩායමක් මේට සම්බන්ධ කරලා තිබෙනවා. ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මේ ගැන ක්‍රියා කළා මම හිතන්නේ ආව අත්අඩංගු ගැනීමට වරන්තු අරන් තිබුණා. කවුද ඒකට හිටියේ ත්‍රස්තවාදී විමර්ශනාංශයේ ප්‍රධානියා? ත්‍රස්තවාදී විමර්ශනාංශයේ ප්‍රධානියා ඒකට එවකට සිටින නාලක සිල්වා. සමහර මෞලවිලා කියනවා කාලෙක ඉඳන් ඒගොල්ලෝ මේ තොරතුරු ආරක්ෂක අංශ වලට වාර්තා කරා කියලා. මම දැක්ක ඥානසාර හාමුදුරුවෝ කියනවා ඒ තොරතුරු දුන්නා කියලා. ඒක ඔබතුමාට එන්නේ නැද්ද? නැත්නම් ඒක ආරක්ෂක ලේකම්වරයා අතේ විතරද පවතින්නේ? මට මේක ඇවිල්ලා නැහැ කිසි දෙයක්. සාමාන්‍යයෙන් මං හිතන්නේ ආරක්ෂක ලේකම්වරයාට ආවොත් ආරක්ෂක ලේකම්වරයා මට කියනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු දුන්නාය කියලා කියන සියලු දෙනා ඥානසාර හාමුදුරුවෝ ඇතුළුව සියලු දෙනා මේ කමිටුවට කැඳවලා කාටද දුන්නේ කවද්ද දුන්නේ කියන එක අපි දැනගන්න ඕන වෙනවා. දැනටමත් පුවත්පත් නිවේදන වලින් කියලා තියෙනවා ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. මේ තොරතුරු දුන්නා ඉන්නවා නම් කරුණාකරලා අපිට වහාම දැනුම් දෙන්න. අපිට පුළුවන් එවැනි පුද්ගලයින්ව මේ කමිටුව ඉදිරියට සාක්ෂි දීමට කැඳවන්නත් අපිට පුළුවන්.
ගරු අපේ ඥානසාර ස්වාමීන් වහන්සේ තම දැනුවත්කමකින් ප්‍රකාශ කරනවා. අපි ගෙනල්ලා මේ අපි ගෙන්නු මේ හැමදෙනාම ගෙන්නු. නෑ මේ තොරතුරු ලැබෙන්නේ පිටරට බුද්ධි අංශයකින්. දිනේ දාලා තින්නේ 4 අප්‍රේල් මාසේ 2019. එදා ඉරිදා දවසක් 8 වෙනිදා මම මේ ගත්තාම එදා ආරක්ෂකතුමා හරිම කලබල දවසක් හවස 3 විතර ආරක්ෂකතුමා කිව්වා මම මේක පොලිස්පතිතුමාට යවනවා කිව්වා. ඒක මට හරින්නේ කිව්වා. කොහොමද කිව්වේ? ආරක්ෂකතුමා. ඔබ ආරක්ෂක ලේකම් එක්ක මේ ගැන කියනකොට එතුමා මේ ගැන දැනගෙන හිටියද? ඒ වෙලාවේ මම හිතන්නේ එතුමා දැන හිටියේ නෑ. ඊට පස්සේ තමයි මම ගත්ත තීරණය තමයි මම ආරක්ෂක ලේකම්තුමා වෙනුවෙන් පොලිස්පතිතුමාට මේකේ තියෙන සෑම සටහනක්ම ලියලා ඒ ලියුමේ මම টপ ප්‍රයොරිටි කරලා ලිව්වා. අයිස් ඔන්ලි කියලා ඒ ලියුම ලිව්වා. ඒතර මේ අයිස් ඔන්ලි කියන්නේ මේක ඉතාල වැදගත්. ඒ කියන්නේ වැදගත්කම ගැන මම දැනගෙන. ඒ කියන්නේ මේක මට ඕන වුණා පොලිස්පතිතුමාට ළඟට යන්න. එතකොට ඒක තමයි මම ගත්ත ක්‍රියාමාර්ගය. දැන් ඔබතුමාර අයිස් ඔන්ලි කියන ලිපිය පොලිස්පතිතුමාට යොමු කරාට පස්සේ පොලිස්පතිතුමා ඒ ලිපිය සම්බන්ධයෙන් ඔබතුමාත් එක්ක සාකච්ඡාවක් කළාද? නෑ මත් එක්ක කරේ නෑ. 2019 ජනවාරි වලනේ වනාත විල්ලුවේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් අහුවෙන්නේ. එතනින් පස්සේ ඒ සිදුවීම ආරක්ෂක මණ්ඩලයේද විශේෂ අවධානයට ගත්තද? සාකච්ඡා කරා. එතකොට අපරාධ පරිශීලන භාරමුවේ පරීක්ෂණ කරන් යනවා. ඒ ඉන්වෙස්ටිගේෂන් එක යන්නේ ඉඳ ඒක සාකච්ඡා කරා ඉච්චරයි. එතනින් යනවා. අන්තිමටම ගිහලා අවශ්‍ය මිනිස්සු ඒකට නම් සමාදාන වුණ ඒගොල්ලන් ඇරෙස්ට් කිරීම ඒ කියන්නේ අපි බලාපොරොත්තුවක් තිබුණා. TID, CID, NDP ඔක්කොම දාගෙන අන්තිමට අපිට වෙන්නේ තොරතුරු ලැබෙන එකේ ඒකරාශීභාවය නැතිවීමද වෙන්නේ. මෙවැනි සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට පරීක්ෂණ යම්කිසි කණ්ඩායම් ඒකේ සහයෝගීත්වයක් තියෙන්න ඕනේ. ඒක පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළත වුණා. ඒකෙන් පැන නගන කරුණ තමයි මම අහන්න ඔබතුමාගෙන්. දැන් යම් විදිහක තොරතුරු හදා බෙදා ගැනීමේ මැලිකමක් තිබුණාද නැත්නම් මට ඒ වචන මැලිකමක් කියන්න බෑ. මටම තේරෙන්නේ ඇයි එහෙම ඒගොල්ලෝ දෙගොල්ලෝ එකතු වෙලා මේ ගැන ක්‍රියා කරන ගත්තේ කියලා. ඔබතුමාගේ මේ පළපුරුද්ද හැටියට මේ අනතුර දැනි තියලා ඒක ගණන් නොගන්න තත්වයක් ඇතුලේ මොකද්ද කරන්න පුළුවන්? අනිත් එක විශේෂයෙන්ම ඔබතුමා කියනවා 2015 ඉඳලා කීප වතාවක මේක ආවා කියලා. එතකොට එහෙමනම් බලන්න බෑ. යකෝ මේක 2015 ආව අපි කිව්වා. ආපහු 2016 එනවා අපි කියනවා මුකුත් වෙන්නේ නැහැ. 2017 එනවා මුකුත් වෙන්නේ නැහැ. එතකොට බලන්න බෑ. අන්තිමේ ත්‍රස්තවාදී පහර දෙනකම මුකුත් උන්නේ නැහැ. එතකොට බලන්න ඕනේ ඇයි මෙහෙම වෙලා නැත්තේ කියලා. කොයි අවස්ථාවක් කොයි හරි ඇවිල්ලා තිබ්බද යම් කාලයකට මේ වගේ ඒවා ත්‍රස්ත විමර්ශනාවේ මෙහෙන් පරීක්ෂණ කරන්න එපයි කියලා. කොහෙන්ද? යම් කොට්ටාසකට ආවද මේ වගේ කරන්න එපා මේ කොටසින් මේවා කරනවා මේ පැත්තෙන් කරන්න එපයි කියලා. නෑ එහෙම එකක් ආවේ නැහැ. මගේ දැනුවත් නැහැ. එතකොට බදාදාට තියෙනවානේ ආරක්ෂක කවුන්සලේ 10 වෙනිදා ආරක්ෂක කවුන්සලේ තිබුණ නැද්ද? නෑ තිබුණේ නැහැ. ඊට පස්සේ කවද්ද ආරක්ෂක කවුන්සලේ තිබුණේ නැහැ. තිබුණේ නැද්ද? නෑ තිබුණේ නැහැ. රස්වාදී ගානකම තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ඕක ආරක්ෂක කවුන්සලයකදී සාකච්ඡා කරේම නැහැ. ඒ කියන්නේ මේ තොරතුරුද? ඔව්. නෑ ආරක්ෂක කවුන්සලේ තිබුණේ නැහැ. කවුද අන්තිමට ආරක්ෂක කවුන්සලේ තිබුණේ? මේ සිද්ධිය ඉස්සෙල්ලා පෙබරවාරි මාසේ 19. අන්තිමට තිබුණේ. අන්තිමට. ඊට පස්සේ තිබුණේ අප්‍රේල් වෙනකම්. නෑ. හොඳට වැඩේ තිබිලා තියෙන ආරක්ෂාව රටේ. ඉතිහාසගතව තියෙන ආරක්ෂක කවුන්සිලය කෙනෙක් සුමානකට දවසක් ස්ථිරව තියෙන දෙයක් නේ. දැන් මේකේ උපරිම තිබිලා තියෙන්නේ මාසෙකට 16යි සමහරලාට මාසෙක දවසක් තියලා නැහැ. ඔව් මම සටහන අනුව තමයි මේ කියන්නේ. ඒ සටහන හරියන්න එපා නේ. කියන්න හරියන්න. නෑ. පොලිසිය සාමාන්‍යයෙන් ඉතින් ඔළුවට උඩින් කාක්කෙක් ගියන් ලියනවනේ. ලියනවා. ඒකන්ද වර්ධින්නේ දියන්නේ. මෙම තේරීම්කාරක සභාවේ මීළඟ සාක්ෂි විමසීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර මහතා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දුරෙන් ඉල්ලා අසූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කැඳවා තිබෙනවා. මේ අතර තමා දුරෙන් ඉවත් කිරීම නීති විරෝධී බව පවසමින් පොලිස්පති පූජි ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පිරිසමක් ගොනු කළා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක්. අනිවාර්ය නිවාඩු යවූ පූජි ජයසුන්දර මහතා එම පිරිසෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයාගත් තීරණය නීති විරෝධී බවට පවසමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි. ජීවුන්ට ලගදපා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භාරයටගත් මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හසන් අලි මහතා අපමත මුදා හැරුණා. මල්වාන ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඒ මහතා පොලිස් භාරයට ගෙන තිබුණා. මේ අතර ත්‍රස්තවාදීන් සැඟව සිටි මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසක් පිළිබඳව ඊයේ 7 මෙහෙයුමෙන් කළ අනාවරණයත් සමග අද එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. 7 මෙහෙයුම
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව දියත් කළ ත්‍රස්තවාදීන් ආරක්ෂිත නිවාස ලෙස යොදාගත් ස්ථාන සොයා යන හතේ මෙහියුම ඊයේ පෙරවරුවේ මල්වාන ප්‍රදේශයට ගියා. ඒ ත්‍රස්තවාදීන්ගේ තිප්පොලක් ලෙස භාවිත කළ මල්වාන පොල්හේන පාරේ පිහිටි නිවස පිළිබඳ තොරතුරු සොයා බැලීමටයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ලබා දුන් තොරතුරු වලට අනුව ත්‍රස්තවාදීන් සැඟව සිටි බව පැවසෙන මල්වාන වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවස වෙත අප පැමිණියා. ත්‍රස්තවාදීන් මෙම නිවෙස එහි හිමිකරුගෙන් ලබාගෙන තිබුණේ මාසිකව රුපියල් 50,000ක මුදලක් ගෙවීමේ පදනමටයි. ඒ වසරක අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා දෙමින් ඔවුන් මාස 4ක කාලයක් රැඳී සිට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු පිටව ගොස් තිබුණා. මෙම නිවස කුලියට ලබා දුන් ව්‍යාපාරිකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ වන විට වෙනත් පුද්ගලයෙකු ත්‍රස්තවාදීන් රැඳී සිටි නිවස පරිහරණ කරන අතර එහි දැනට සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ සැකයක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. මං කිව්වා ඉතින් අපි මහත්තයට මොකක්ද නෙමෙයි වාහන එනවා යනවා මේකේ මොනවා ගෙනියනවද දන්නේ නැහැ බෝම්බ හදනවද කුඩු විකුණනවද බඩු නම් ගෙනියනවා රෑ 30 රැලි වෙනකම් ඉතින් මේකේ වැඩනේ ජෙනරේටර් දාගෙන වැඩ. එම නිවස ආසන්න මාර්ගයේ තිබී ගිනි අබියක කොටසක්ද පසුගියදා හමු වී තිබෙනවා. ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත නිවහනක් ලෙස යොදාගත් මල්බාන වල්ගම පොල්හේන පාරේ පිහිටි මෙම නිවස පිළිබඳ අප ඊයේ මුල්වරට කළ අනාවරණයත් සමග අද යුද්ධ හමුදාව මල්බාන හා අවට ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහියුමක් දියත් කළා. ඒ සඳහා යුද්ධ හමුදාවේ 800ක් සහ පොලිස් නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට පියවර ගත්තා. එහිදී වැඩි අවධානයක් යොමු වුණේ අප ඊයේ හතේ මෙහෙයුමින් අනාවරණ කළ පරිදි ත්‍රස්තවාදීන් රැඳී සිටි මල්බාන වල්ගම පොල්හේන පාරේ පිහිටි මෙම නිවසයි. නිවෙස සහ රඹුටන් වත්ත පරීක්ෂා කළ යුද්ධ හමුදාව එහි රැඳී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු බියගම පොලිසිය වෙත බහර දුන්නා. මෙහෙයුමේදී තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. එහිදී යුද්ධ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හසන් අලි මහතාද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. ඒ ඔහුට අයත් මල්බාන මල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී බෝර 12 ජීව උණ්ඩ 93ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගැනීම නිසායි. යුද්ධ හමුදා භාරයට ගත් හසන් අලි ඇතුළු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බියගම පොලිසිය වෙත බහර දුන්නා. හතේ මෙහෙයුමෙන් ඊයේ අනාවරණ කළ තොරතුරුවලට අනුව අද සිදු කළ යුද්ධ හමුදා විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කළ ත්‍රස්තවාදීන් සැඟව සිටි මල්වාන වල්ගම ප්‍රදේශයේ පිහිටි මෙම නිවෙසට කිලෝමීටරයක් පමණ දුරකින් ඇති තවත් සැකකටයුතු ස්ථානයක් වෙත අද අප ගමන් කළා. ඒ මල්වාන පැලැන් ගහවත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති මද්රසා පාසලක්. අක්කරයකට ආසන්න භූමි භාගයක ඉදිකර ඇති මෙම පාසල අඩි 10ක පමණ උසෙන් යුතු තාප්පයකින් වටකර තිබෙනවා. පාලු ස්ථානයක මෙම පාසල ඉදිකර තිබීම විශේෂත්වයක්. මෙම ස්ථානයේ රැඳී සිටි දරුවන් අධ්‍යාපන කටයුතු සිදු කරන අතරතුර සැක කටයුතු ක්‍රියාකාරකම්ද සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මේගොල්ලෝ ඔක්කොම වහලා තියන්නේ කිසිම දෙයක් එළියට දෙන්නේ නැහැ. මට නම් මේ මොන වුණක් කමන්නේ මම කියන්නේ නැත්ත මේක වෙන්න ඕන මට නෙමෙයි ඉතිරි අනාගතේ ළමයි වෙනුයි. 14 වෙනිදාන් පස්සේ තමයි මම මේකේ මොකද හිටියේ. මේ දරුවන් බොහෝ දෙනෙකු මව්පිය භාරකාරත්වයෙන් තොර අයයි.
දරුවන් 21 දෙනෙකුට නේවාසික පහසුකම් ලබා දෙමින් සියලු පහසුකම් වලින් සහිතව අධ්‍යාපන කටයුතු ලබා දුන් බව පැවසෙන ස්ථානය තුලයි මා මේ මොහොතේ රැඳී සිටින්නේ. වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් මෙම ස්ථානයේ අධ්‍යයන කටයුතු වල නිරතව ඇති බවට තොරතුරු වාර්තා වනවා. ප්‍රහාරය සිදුවීමත් සමග එම දරුවන් මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට පාලන අධිකාරිය කටයුතු කර තිබුණා. මෙම ස්ථානය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පෙර ඔවුන් එතැනින් ඉවත් කළ කාරණය පිළිබඳ මේ වන විට විමර්ශන කටයුතු සිදු කැරෙනවා. ඊට අමතරව මෙහි සිදු කළ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන්ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලැබුණු ආකාරය පිළිබඳද විමර්ශන ක්‍රියාත්මකයි. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් රැඳී සිටි මෙවැනි ආරක්ෂිත නිවාස පිළිබඳ තොරතුරු ගෙන එන හතේ මෙහෙයුම දිගින් දිගටම ක්‍රියාත්මකයි. හතේ මෙහෙයුම අත්අඩංගුවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව අද වන විට එම රෝහලට පැමිණිලි 204ක් ලැබී තිබෙනවා. මේ අතර ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය RNG රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මේ ආකාරයට මව්වරුන් වඳ භාවයට පත් කර ඇද්දැයි සොයා බැලීමට මෙරට සිදු කෙරෙන පැලෝපීය නාල පරීක්ෂණ අසාර්ථක බවයි. එසේනම් සාර්ථක පරීක්ෂණ ක්‍රමයේ කුමක්ද යන්න පිළිබඳවත් මව්වරුන් වඳ භාවයට පත් කළ හැකිද යන්න පිළිබඳවත් අප සොයා බැලුවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සේකු සියාබ්දීන් මොහමඩ් සාෆි මහතා වත්කම් උපයා ගැනීම සම්බන්ධ විමර්ශනයක් සඳහා අත්අඩංගුවට ගැනුණේ පසුගිය සෙනසුරාදායි. කෙසේ වෙතත් මව්වරුන් 4000කට ආසන්න සංඛ්‍යාවකට සිසේරියන් සැත්කම් අතරතුර සරුභාවය නැතිවන ආකාරයට කටයුතු කිරීම ඔහුට එරෙහිව එල්ල වූ තවත් ප්‍රබල චෝදනාවක්. මේ පිළිබඳ අනාවරණයත් සමග අදාළ සැත්කම්වලට ලක් වූ මව්වරුන් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට අදත් කුරුණෑගල ශික්ෂණ රෝහලටත් දඹුල්ල මූලික රෝහලටත් පැමිණියා. 2013 තමයි සැත්කම් කරේ. ඉතින් පස්සේ නේද අවුරුදු 6ක්. පළවෙනි බබා සීස කළා 2009 අවුරුද්දේ. දෙවෙනි බබා කරේ 2012. දැන් අවුරුදු 7ක් වෙනවා. තාම බබාලා නැහැ. මේ report එකේ තියෙන සාපි ડોක්ටර් සීස කරා කියලා. දඹුල්ලේ හොස්පිටල් එකේ තමයි මගේ බඩේ ගෙඩියක් තිබිලා 2014 6/4 වෙනි දින ඔපරේෂන් කරලා ඒ ඔපරේෂන් කරේ සාපි ડોක්ටර්. මම දැන් අවුරුදු 5කටත් වැඩි බැඳලා තාම එක බබෙක්වත් නැහැ. මේ අතර එම පැමිණිලි විමර්ශන අපක්ෂපාතීව සිදු කරන ලෙසටත් මේ සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට බලපෑම් සිදු නොකරන ලෙසටත් ඉල්ලමින් අද දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා. වයඹ පළාතේ සියලුම රෝහල් නියෝජනය වෙන පරිදි නියෝජිතයෝ සම්බන්ධ වෙලා සිටින මේ තත්ත්වයේදී කුරුණෑගල රෝහලේ පරිපාලනයට දිගින් දිගටම සිදුවන බලපෑම් නවත්තන්න කියන එක ප්‍රධාන කාරණාව. උට මේ පුද්ගලෙක් හා සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. යම්කිසි දුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක විද්‍යාත්මකව ඔප්පු කරනකම් වෙන කිසිම විශේෂයෙන් දේශපාලඥයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේකට ඇඟිලි ගැසීම් කරන්න එපා කියලා. මේ දවස්වල රටේ කතාබහක් ඇති වෙලා තියෙන ආකාරයට සිසේරියන් සැත්කමක් අතරතුර කාන්තාවගේ සරුභාවය නැති කරන්න පුළුවන්ද? මේ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක මතය හොයාගෙන අපි ආවා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය RNG රාජපක්ෂ වෛද්‍යවරයාව හොයාගෙන. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කම් කරන අතරතුර වඳ සැත්කම් කරනවද වෛද්‍යතුමනි? ඒ මවගේ අවශ්‍යතාවය අනුව සීස සැත්කම් මීට කලින් දෙකක් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ මවට හෘද රෝගයක් එහෙම තියෙනවා නම් ආය දරුවන් ලැබීමට සුදුසු නැත්නම් එහෙම නැත්නම් ඒ මව දරුවන් ඉපදෙනෙක් ලැබිලා යට පවුල ඇති කියලා හිතෙනවා නම් අපි සැත්කමක් කරන අතරතුර එයාගේ අනුමැතිය ඇතිව අපි සැත්කම් කරන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නාලය ගැට ගැහිම් කරනවා, කැපීම් කරලා අයින් කරන කොටස් එහෙම නැත්නම් පුලුස්සනවා, ක්ලිප් දානවා. ඒවා ඉතින් අපි කැමැත්ත ඇතුව කරන ඒවා තමයි අපි කරන්නේ. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කම් අතරතුර මවගේ අනුමැතියකින් තොරව වඳ සැත්කම් කරන්න පුළුවන්. අනුමැතියකින් තොරව වඳ සැත්කමක් කරන්න නීතියෙන් අවසර නැහැ. නමුත් යම් අයෙකුට ඕන නම් රහසිගතව කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අත් දෙකින් තමන්ගේ ඇඟිලි වලින් ඒ නාලය මිරිකලා තලලා දානවා. නාලය කෙලවර ඉතාම සියුම් පොඩි විදිහට මේ හානියක් වුණත් ඒක වඳ භාවයේ වෙන්න පුළුවන්. ඒ අතරතුර අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන උපකරණ තමයි මේ ලේ නවත්තන්න පාවිච්චි කරන මේකට ආර්ටරි ෆෝසෙප්ස් කියලා මේවට කියන්නේ. ඉතින් මේ අවස්ථාවේ මේකක් නාලය ඇතුළට තියලා ක්‍රෂ් කරන්න
කරන්න පුළුවන්. කියලා කිව්වම මේ නාලය ඩැමේජ් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ නාලය ඇතුළට පැලෝපි නාලය ඇතුළට මේ ආර්ටරි ධමනිය ඇතුළට ඇතුල් කරලා මෙහෙම කීපොතක් මෙහෙම කරකුවාමත් ඇතුළේ කෙඳි වලට හානි වෙන්න පුළුවන්. මේ එහෙම කරාම ඇතුළේ තියෙන කෙඳි ඔක්කොම හානි වෙලා පසුව ඇලීම් ඇති වෙලා ඒ නාලෙන් ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. මේක අල්ලන් දිගටම අල්ලන් ඉන්න ඕනේ නැහැ. මේ වගේ ක්ෂණිකව කරන්නත් පුළුවන්. වෛද්‍යතුමනි යම් ආකාරයකින් පැලෝපිය නාලවලට හිතාමතා හානියක් කරලා තියෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන්ද? 100%ක්ම සාර්ථක හොයාගන්න නම් බෑ. අපි මොකද පරීක්ෂණ කීපයක් ලංකාවේ සිදු කරනවා. එකක් තමයි ඩයිවර් ගයක් මේ යටින් ගර්භාෂයට ඇතුල් කරලා එක්ස්රේ පරීක්ෂණයක් හෝ උඩින් ස්කෑන් පරීක්ෂණයක් කරනවා. එහෙම නැතුව ඩයිවර් නැතුව විශේෂ දියර වර්ග ඇතුල් කරලා තව ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ඒ වගේම තව තියෙන ක්‍රමයක් ලැපරොස්කෝපි කියලා පිකණිය මැදින් කැමරාවක් දාලා යටින් ඩයිවර් ගයක් ඇතුල් කරලා බලන එක. ඒ වගේම ලැපරොස්කෝපි පරීක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් නාලය ඇදිලා තියෙනවද? තද වෙලා තිබුණාද? ඒ වගේ නමුත් හැම එකම අපිට කියන්න බෑ. නමුත් අපිට තව පරීක්ෂණයක් තියෙනවා. ඒක නාලය තුළට කැමරාවක් දාලා ෆැලෝපොස්කෝපි කියලා එහෙම නැත්නම් සෙල්ෆින්ගොස්කෝපි කියලා කියනවා. මේක කරන්නේ නැහැ ලංකාවේ. මේ පරීක්ෂණය කරන්න නැති හේතුව ඒක අතිවේදන් සැරයි. ඒක ලංකාවේ කරන්නේ නැති නිසා මේ දැන් කරන පරීක්ෂණ වලින් කියන්නේ ඩයි එක පිටට යනවාද කියලා බලන විවෘත භාවය බලන එක විතරයි. ඉතින් විවෘත භාවයේ තිබුණ පළියටම එයා වඳයි කියලා කියන්න බෑ. සරුයි කියලා කියන්නත් බෑ. වඳභාවයට පත් වෙලාද කියලා හොයන්න කරන පරීක්ෂණ ශ්‍රී ලංකාවේ අසාර්ථකයි කියලා මතයක් තියෙනවා. ඇත්තට මෙහෙම අසාර්ථකයිද මේ පරීක්ෂණ? අසාර්ථකයි කියන්නේ සාර්ථක භාවයේ මදි කියන එක මම අදහස් කරන්නේ. ඒක ඉතා සියුම්ම කරන්න ඕන මේ පරීක්ෂණේ. මොකද ඒ ඩයි එක යාමෙන්ම කියන්න බෑ. ඒ නාලේ මේ ක්‍රියාකාරීත්වය වැඩ කරනවාද කියලා. ලොපොස්කෝපි හරි එහෙම නැත්නම් සෙල්ෆින්ගොස්කෝපි කියන පරීක්ෂණෙන් තමයි කියන්න පුළුවන්. ඉතින් ඒවා අපිට ලංකාවේ සිදු කරන්නේ නැහැ දැනට. මොකද ඒවා වියදම අධික නිසා. නව අමාත්‍යවරුන් දෙදෙනෙක් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. මේ අතර වසන්ත සේනානායක මහතා අද දියුරුම් දුන්නේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන්වල සිදු සංශෝධනයත් සමග නව අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති නිල නිවසේදී අද දියුරුම් දුන්නේ ජනාධිපතිවරයා ඉදිරියේ. ඒ අනුව රංජිත් මද්දුම් බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන අපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. රංජිත් මද්දුම් බණ්ඩාර මහතා මීට පෙර කටයුතු කළේ රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි. මීට පෙර ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය පැවතියේ පී හැරිසන් අමාත්‍යවරයා යටතේ. ඒ අනුව පී හැරිසන් අමාත්‍යවරයා දියුරුම් දෙන්න ලැබුවේ කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ දීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. කෙසේ වෙතත් දැනට පවතින කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නොමැති අතර මේ වන විට පවතින කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව 30ක්. මේ අතර වසන්ත සේනානායක මන්ත්‍රීවරයාද අද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. මීට පෙරද එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුරේ දරූ වසන්ත සේනානායක මහතා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දුරේ දරූ ආණ්ඩුවේ කටයුතු කළේ සංචාරක සහ වනජීවි අමාත්‍යවරයා ලෙසයි. කෙසේ වෙතත් ටික දිනකින් වසන්ත සේනානායක මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහාය පළ කිරීමෙන් එක් වූ අතර අද ඔහුට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුරේ හිමි වුණා. ඒ අනුව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය දුර සංඛ්‍යාව 18 දක්වා ඉහළ යනවා. මේ අතර නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයා මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතාද අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් ජර්මනිය විසින් පනවා තිබූ තහනම අද ඉවත් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. එසේම මේ වන විට චීනය, ඉන්දියාව සහ ස්විත්සර්ලන්තයද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා අද පැවති සාකච්ඡාවකදී දැනුම් දුන්නේ. ආණ්ඩුව ඉදිරියේ ක්‍රියාත්මක වී යුතු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා. එහිදී එතුමන් සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාසයක් ගතවීමට පෙර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවීම යහපත් තත්ත්වයක් බවයි. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරයට ඇති වූ බලපෑම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අපි දැන් සාමාන්‍ය තත්ත්වයක ඉන්නේ. අපිට දැන් තියෙන්නේ මේ සාමාන්‍ය තත්ත්වය පදනම් කරගෙන අපේ ආර්ථික සංවර්ධනයට ගෙනියන්න. බොහෝ දෙනෙක්ම කම්පා වුණා මේ සිද්ධිය නිසා විශාල ආර්ථික හානියක් ඇති. ඒත් ඇත්ත වශයෙන්ම ඒක සිදු වෙලා නැහැ. අංශ ගණනාව తాවකාලිකව පසුබෑමක් සිදු වුණේ ඇඳිරි නීතිය නිසා. දැන් ගණදෙනු ඒ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය තත්ත්වයට එනවා. අපි අවධානය දැන්
යොමු වෙලා තියෙන්නේ මේකෙන් පහර වැදුණු අංශ. ඒක තමයි සංචාරක ව්‍යාපාරය. දැන් ගමන් තහනම් යවලා තිබුණා රටවල් ගණනාවක්. ඒ දැනට ඉන්දියාවත් චීනෙත් ස්විට්සර්ලන්තයත් ඒ ලැබුව ප්‍රදේශක ඉවත් කරලා තියෙනවා. මේ බලාපොරොත්තු වෙනවා තවත් රටවල් කීපයකින් ඒ වගේ සිදුවේ කියලා. දැනට විශේෂයෙන්ම ඉන්දියාව චීන යුරෝපයෙන් අගෝස්තු මාසයේ සංචාරකයන් ලබා ගන්න විශේෂ වැඩපිළිවෙලක් ඊයේ කැබිනට් මණ්ඩලයෙන් ක්‍රියාත්මක කරා. පෝටල් වලට පමණක් නෙමෙයි කුඩා සංචාරක ව්‍යාපාර ස්ථාන වලටත් අපි සහන දෙනවා. ඒකට සම්බන්ධ අනික් කොටස් වලටත් අපි එහෙම සහන දෙනවා. ඒ වගේම ගම්පෙරළිය වැඩසටහන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන වෙන් කරලා තියෙන මුදල් වැඩි කරන්නට යනවා. උපායධාරීන් 20000කට දැන් රැකියාව දෙන්න යනවා. නෑ ඒ වගේම මම කියන්න කැමති මේ දැන් ජර්මනියෙන් පණිවිඩයක් හම්බුණා ජර්මනියේ ගහමන්තානමත් ඉවත් කරලා තියෙනවා කියලා. කිසිම සැකයක් නෑ ඊළඟ සති දෙකේදී තවත් ගමන් තහනම් ඉවත් කරයි කියලා. තම රජය ව්‍යාපාරික ප්‍රජාව වෙත සලසා දුන් බොහෝමයක් සහන වත්මන් රජය මගින් අහෝසි කර ඇති බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ දකුණු පළාත් තේ කර්මාන්ත ශාලා හිමියන් සමග පැවති සාකච්ඡාවකදී. දකුණු පළාත් තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ නියෝජිතයන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මේ හමුව පැවතුනේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී. මෙහිදී තේ කර්මාන්ත ශාලා හිමියන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. එහිදී අනාවරණය වුණේ තේ කම්හල්වල නිෂ්පාදන ධාරිතාව සහ නැවත වගා කිරීමේ ප්‍රවණතාවය අතර තිබූ සමතුලිතතාවය බිඳ වැටී ඇති බවයි. ඊට හේතුව ලෙස තේ කම්හල් හිමියන් පෙන්වා දුන්නේ නව තේ කම්හල් බිහිවීම සහ පවතින තේ කම්හල්වල ධාරිතාවය වැඩි කිරීම විධිමත් අයුරින් සිදු නොවීමයි. මේ හේතුවෙන් තේ කර්මාන්තයේ ගුණාත්මක තත්වයේද බිඳ වැටී ඇති බවද ඔවුන් පෙන්වා දුන්නා. තේ සංවර්ධන අරමුදලින් සිදුවන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. විෂය අවබෝධයේ සහිත ඇමතිවරයෙකු නොමැතිවීම හේතුවෙන් ගැටලු මතුව ඇති බවටත් තේ කර්මාන්ත ශාලා හිමියන් මෙහිදී චෝදනා කළා. 2005-2015 කාල සීමාව තුළදී සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දුන් සහන ඔවුන්ගේ ව්‍යාපාර සඳහා රුකුලක් වූ බවයි තේ කර්මාන්ත ශාලා හිමියන් පැවසුවේ. මෙහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ තම කාල සීමාව තුළ ව්‍යාපාරික ප්‍රජාව වෙත සලසා දුන් බදු සහන බොහොමයක් මෙම රජය මගින් අහෝසි කර ඇති බවයි. ඉදිරියේදී පත්වන නව ආණ්ඩුවකින් බදු අය කිරීම විධිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ බලපෑමෙන් තමන්ට ස්ථාන මාරුවක් ලැබී ඇති බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා සඳහන් කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරමාලාවෙන් පසු ඇති වූ සිද්ධීන් ගැන සිදු කළ ප්‍රකාශ හේතුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ. හිස්බුල්ලාට සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි යන මහත්වරුන්ට එම දුරවලින් නිවත්වන ලෙස විරෝධයක් එල්ල වුණා. එමෙන්ම අසාමාන්‍ය ලෙස වත්කම් නිපැයීමේ චෝදනාවට අත්අඩංගුවටගෙන සිටින කුරුණෑගල මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි කටයුතු කළ ආකාරය පිළිබඳ බොහෝ පිරිසකගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ප්‍රකාශ කර සිටියේ පැය 24ක් තුළ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා වහාම එම දුරයෙන් නිවත් විය යුතු බවයි. දැන් මේ ඉල්ලීම කළා දින කිහිපයක් ගත වෙලා තියෙනවා. මේ ඉල්ලීමත් එක්ක අපි ජනාධිපතිතුමාට කියන්නේ දැන් අපේ දින සම්පූර්ණ වෙලා තියෙනවා. අපි පැය 24ක කාලයක් ලබා දෙන එතුමාට වහාම මේ සම්බන්ධයෙන් ඉදිරි පැය 24 තුල ඔබතුමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්න කියලා. එම ප්‍රකාශයට ඊයේ අසත් සාලි ආණ්ඩුකාරවරයා ප්‍රතිචාර දැක්වීමක්ද සිදු කළා. රතන ස්වාමීන් වහන්සේ කියන ඒවා කවුද ගණන් ගන්නේ? මේ රටේ මිනිස්සු නෑවා ගණන් ගන්න. රතන ස්වාමීන් වහන්සේ නෙමෙයි අසත් සාලි පත් කරන්නේ අධිකාරී ජනාධිපතිතුමා. ඒ ගැන කිසිම කලබල කවුරුත් වෙන්න ඕනේ නෑ. එතුමාගේ කෑ ගැහිලි වලට අසත් සාලි නම් බය වෙන්නේ නෑ කියන එක මම මේ අවශ්‍ය ප්‍රකාශ කරන්න ඕනේ. චෝදනා කරන එක ඕනේ කියන කටෙන් කියන්න පුළුවන්. හැබැයි ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මොනාරි වරදක් තියෙනවනේ. කෙසේ වෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතාගේ බලපෑමෙන් තමන්ට ස්ථාන මාරුවීමක් ලැබී ඇති බවට කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද ප්‍රකාශ කළේ මේ අතරතුරයි. නීත්‍යානුකූල නොවන නියෝග ලැබෙන. මට ඒවා ක්‍රියාත්මක කරන්න බෑ. මම ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවයේ නිලධාරියෙක්. මේක තමයි මගේ ස්ථාන මාරුවට බලපාපු ප්‍රධානම හේතුව. ස්ථාන මාරු කරලා තියෙන ලිපියේ තියෙන ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීම නිසා මාව මාරු කරනවා කියන එක. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ද අද යලි මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ මස්කඩ සම්බන්ධයෙන් ටෙන්ඩර් පටිපාටියට කල් පිරුණට පස්සේ ඒක කල් දාන්න කියලා වාචිකව මෙතුමට නිතරම ආණ්ඩුකාරවරයා බලපෑම් කරනවා.
ඒ වගේම කොළඹ බාන්ස් ප්ලේස් හි තියෙන විශේෂ ඉඩමක්. කෝටි 800කට වඩා මුදලක් මේ සඳහා ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒතර එහි අද නීති විරෝධීව කන්ටේනර් පෙට්ටිවල මුස්ලිම් ජාතිකයන් ගණනාවක් එහි ජීවත් වෙනවා. මේක කොළඹ නගර සභාවට අයිති සන්තකේ පවතින ඉඩමක්. ඒ නිසා මේ ඉඩම යම්කිසි වෙනත් ක්‍රම මාර්ගයේ යම්කිසි අයට ලබා දීම සඳහා ගත්ත ප්‍රයත්නයන් අසාර්ථක කිරීම නිසා තමයි අද මේ නාගරික කොමසාරිස්තුමාට Tamanගේ දුරෙන් වෙනත් ස්ථානයකට ස්ථාන මාරුවක් ලැබිලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ල හිටනවා. මොකද මේ අත්නෝමතික බලය උඩු කොහෙන්ද මේ ශක්තියක් ඇවිල්ලා? ඒ බලය හෙට අනිද්දා තීරණය කරයි ජනතාව විසින් ඒ බලය මොකද්ද කියලා. ඒ බලයේද වඩා බලගත්තු ජනතාවගේ බලයේද කියලා තීරණය වෙන දවසක් ඒවි. මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසද් සාලි මහතාට එරෙහිව අද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ නවසිංහල ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා විසින්. අද පෙරවරුවේ නව සිංහල ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසද් සාලි මහතා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ පැමිණිලි කළා. ඊයේ දිනේදී අපි දැක්කා අසත් සාලි මහත්මයා විසින් අපේ අතුරුලියේ රතන හිමියන්ට අශෝභන ආකාරව කතා කරනවා. රටේ මේ නිමෙන්න යන ප්‍රශ්නය නැවත අවුස් මේ රටේ ජාතිවාදී වෙපරිමත්ව කරන්නේ නැහැ. ඒක නිසා අපි ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් මේ ආණ්ඩුකාරයන්න වහාම අයින් කරන්න ඕනේ. නැත්නම් අසත් සාලි මහත්මයා වහා ඉල්ලා අස්සෙන්න ඕනේ. මේ අතර ජාතික නිදහස් පෙරමුණද අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිහා හිස්බුල්ලා යන අය අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කරමින් රිෂාඩ්ව අත්අඩංගුවට ගන්න, මුජිබර්ලව අත්අඩංගුවට ගන්න, අසත් සාලිලව හිස්බුල්ලාව අත්අඩංගුවට ගන්න. මේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ට, ඔවුන්ගේ ඥාතීන්ට, මේ රටවැසියන්ට සාධාරණ ඉෂ්ට කරන්න. වහාම හිස්බුල්ලා, සාලි, රිෂාඩ්, මුජිබර් මේ හතක දෙනා අත්අඩංගුවට ගන්න කියන බල කිරීම අපි ආණ්ඩුවටත් ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන අංශවලටත් බල කර සිටිනවා. බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන්ද අද පොලිස් මූලස්ථානයට පැමිණ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. විල්පත්තුව රක්ෂිත වනාන්තරයේ අක්කර 3000කට ආසන්න ඉඩම් හා නොයෙක් දේපොළ අයථා ලෙස ඉපයීම පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ මහතා පසුගියදා තොරතුරු අනාවරණය කළ බවත් ඒ සම්බන්ධයෙන් තමා සතුව සාක්ෂි ඇති බවත් අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් එහිදී සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සභානායකවරයාගෙන් ප්‍රකාශයක් ගෙන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ. මේ අතර සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් විල්පත්තු රක්ෂිත වනාන්තරය සම්බන්ධ නඩුවේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කළා. දැන් ආයිත් නඩුව අහන්න ගන්නවා, ආයිත් මුල ඉඳලා නඩුව අහනවා. තව අවුරුදු 5ක් 3ක් 4ක් 5ක් මේ නඩුව අහගෙන යයි. දැන් අදත් විල්පත්තුව කපනවා. හෙටත් විල්පත්තුව අනන්තර පද්ධතිය කපනවා. නඩුව ඉවරනකොට විල්පත්තුවක් නැත. මේ නඩු තීන්දුව ඉවර වීගෙනනකොට ඒ විනිසුරුවරයත් ඉල්ලා අස්සුනොත්, ආයි නඩුව යනවනේ කල්. ඒතර අපි කාගෙන්ද කවද්ද සාධාරණයක් ඉටු වෙන බලාපොරොත්තු වෙන්නේ? රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව අදහස් ඉදිරිපත් කරන මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ වැඩපිළිවෙලක් ගැන ඒකාබද්ධ විපක්ෂය අද හෙළිදරව් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව ප්‍රකාශ කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. තමුන්නාන්සේලා දන්නවා රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාට විරුද්ධව තියෙන විශ්වාස භංග යෝජනා. දැන් මේ විශ්වාස භංගයට විරුද්ධව කතා කරපු മന്ത്രിතුමන්ලා බිලිබා ගන්න කෝටි ගණන් මුදල් සංසරණය වෙනවා. මේ වෙනකොට විශාල වශයෙන් මුදල් ආයෝජනය කරනවා, වැය කරනවා මේ විශ්වාස භංගය නිවැරදි කරන්න. අපි දැක්ක රිෂාඩ් බදුදීන් නැමතිවරයා සමහර මැති ඇමතුරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කියනවා අපිව නිවැරදි කරන්න කියලා. මේ වෙනකොට ඔබ දකිනවා රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාට ඉදිරිපත් කරපු චෝදනාවට එහා දැවැන්ත චෝදනා රැසක් එල්ලුවමින් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණේ ගියවර මැතිවරණේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙක් වුණේ ඉබ්‍රාහිම්
අප්‍රේල් 21 වෙනිදා මහා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් බවට දැන් පත් වී තිබෙනවා. දැන් අප්‍රේල් 21 වෙනිදා ඒ සිද්ධීන් පරීක්ෂා කරන්නට පාර්ලිමේන්තුවෙන් කාරක සභාවක් පත් කළා. ඒ කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණුත් පත් කළා තිබෙනවා. දැන් මම දැනගන්න කැමතියි මෙතෙන්දී ඇති වෙනවා බැඳියාවන්ගේ ගැටුම. මම අද කතානායකතුමාට ලියුමක් ලියනවා. එතුමා කොහොමද මේ බැඳියාවන්ගේ ගැටුමක් ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් මේ විශේෂ කාරක සභාවට පත් කළේ? ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අත්අඩංගුවට පත්වීම හරහා ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් සම්බන්ධයෙන් වූ විමර්ශන අඩපණ වූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. වෛද්‍ය විද්‍යාව හඳුනන බැඳුණු කාරණේ දැන් ගොඩ දොස්තරලා තමයි අතට අරන් තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ මේකට නායකත්වය දෙන්න ඕනේ මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විදියට ඔවුන්ට පුළුවන් වෙන්න ඕන අපි හොයලා බලපුවා ඔවුන්ට තාම කිසිදු පැමිණිල්ලක් ලැබිලා නැහැ කියනවා. මං හිතන්නේ පැමිණිල්ලක් ලැබෙන්න ඕනේ නැහැ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේ සම්බන්ධව කටයුතු කරන්න. මේක ඇත්තක් නම් මේකට අනිවාර්යෙන් ඒ අවශ්‍ය තීන්දුව අරගෙන නීති ප්‍රකාරව දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕන. වාසනාවන්ත විදිහට නාලක සිල්ලා DIG වරයා මේ විදිහට තලංගොඩ පත්වීම හරහා මං හිතනවා සහරාන් පසුපස ඒ හඹාගිය වැඩපිළිවෙල අකර්මණ්‍ය වුණා කියලා. මේක බරපතල තත්ත්වයක්. ඉතින් අඩුම ගානේ නාලක සිල්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක නියැලුණා නම් ඒකත් බරපතල තත්ත්වයක් නේ. එහෙනම් ඒ සම්බන්ධව දැන් සිදුණු පරීක්ෂණවල වාර්තාවක් එන්න එපා. ඒ නිසා මේ කරුණු එක බරපතල කාරණයක්. එතුමා රිෂාඩ් බද්රුදීන් අමාත්‍යවරයාට ඇති වෙලා තියෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ අලුත් තත්ත්වය කොහොමද? එතුමා සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරලා තියෙනවා. ඊට අමතරව මං හිතන්නේ එතුමාට සම්බන්ධව පැමිණිලි කිහිපයක් ඊයේ පෙරේදා වෙනකොට CID එකට ඉදිරිපත් කරා වගේ අපි දැක්කා. ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු වෙනවා. කෙසේ වෙතත් අපි ආණ්ඩුවක් විදිහට අපේ ස්ථාවරය තමයි අදාළ තේරීම් කාරක සභාව තුලින් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ පරීක්ෂණ තුලින් ඔහු වැඩිකරුවෙක් කරනවා නම් අපි එකාත නෙමෙයි අත් දෙකම උස්සන්න සූදානම්. මේ අතර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද පසුරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාත් අදහස් පළ කළා. අපිට අභියෝග තියෙනවා, අපිට ප්‍රශ්න තියෙනවා. ඒ අභියෝග ප්‍රශ්න තියාගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව නොබියව කටයුතු කරනවා කියන කාරණේ මේ වෙලාවේ ඉතාමත්ම සතුටින් අපි කියන අවස්ථාවක් කරගන්න. එතුමාට ඉදිරිපත් කළ තියෙන චෝදනා සියල්ල හමුවේ එතුමා වැඩිකාර වුණොත් අනිවාර්යයෙන්ම මමත් මේ විශ්වාස වංගෙට සහයෝගය පළ කිරීම අත් දෙක උස්සනවා. එක් රටක් තුළ පොදු නීති පද්ධතියක් ගොඩනැගීම තුළින් නූතන ශ්‍රී ලංකයේ ජාතියේ ගොඩනැගීමේ අපේක්ෂාවෙන් නව යෝජනාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ජාතීන් අතර සමගිය වර්ධනය කිරීම සඳහා වූ මේ යෝජනාවලිය නිදහස් පක්ෂ සමාජිකයන් විසින් අද අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසනා හිමියන් වෙත පිළිගැන්වුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජාතින් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලින් උපුටා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීතිරීති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ යෝජනාවලියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා. එම යෝජනාවලිය යොමු කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක මහතා වෙතටයි. එහි යෝජනා 11ක් සඳහන් වන අතර පළමු යෝජනාව වන්නේ ජාතීන් ආගම් හා ජනකණ්ඩායම් අතර වෛරය, ප්‍රචණ්ඩත්වය හා එකිනෙකා අතර සැකය පැතරවීම සාපරාධී වරදක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය යන්නයි. ඊට අමතරව මෙරට අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම සමාලෝචනය කොට ප්‍රතිසංස්කරණය කළ යුතු අතර ඒ සඳහා ජාති හා ආගම් ලෙස බෙදී ඇති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමද අදාළ යෝජනාවලියේ දැක්වෙනවා. තවද මෙරට දරුවන්ගේ උසස් අධ්‍යාපනයේ රාජ්‍ය වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතු මෙන්ම විදේශගතව අධ්‍යාපන ලබන ශ්‍රී ලාංකික දරුවන්ද මෙරට සංස්කෘතික හා සමාජීය රටාවන්ට අනුගත කිරීමේ අවශ්‍යතාවයක් හා සංස්කෘතික වටිනාකම් පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ඇති කිරීම නීති සම්පාදනයේ ඇතුළත්. මෙරටට පැමිණෙන ජාතික ආගමික සංස්කෘතික දේශන හා අධ්‍යයන පර්යේෂණ වැඩමුළු පැවැත්වීමට පැමිණෙන්නන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර විශේෂ පරීක්ෂණයකට ලක් කිරීම සම්බන්ධව නීති සම්පාදනයද යෝජනාවලියට අයත් තවත් කරුණක්. ජාතික ආරක්ෂාවට හා සාමකාමී පැවැත්මට හානිකර වූ ඇඳුම්, ජාති, ආගම්, කුල ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය මෙන්ම යාඥා මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳවද පොදු නීති රීති සම්පාදනය කිරීමද තවත් යෝජනාවක්. අන්තර්ජාල තොරතුරු හා මුහුණු පොත මගින් සිදු කරන අනිසි පෙළඹවීම හා සාපරාධී අරමුණු වෙනුවෙන් තොරතුරු පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම මෙහි තවත් යෝජනාවක්. මෙම යෝජනාවලිය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ට පිළිගැන්වුවා.
මේ රට ඉදිරියටත් ගෙන යාම සඳහා ඇතිවෙච්ච මේ අර්බුදය සුබ ලකුණක් වශයෙන් සලකගෙන අපේ ප්‍රශ්න යටපත් කරලා එකම ජනතාවක් වෙසෙන එකම රටක් හැටියට කටයුතු කරන්න මේ කුඩා රට පත් කරගත්තොත් ඒක තමයි ඉතාමත්ම වටින දෙය. ත්‍රස්තවාදය උඩුදිවීමට ඉඩ නොදෙන ආකාරයට මේ රටේ නීති පද්ධතියත් සංහිඳියාවත් ඇති කිරීමට අවශ්‍ය පසුබිම හා වාතාවරණය මේ නීති පද්ධතිය තුලින් සකස් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපතිතුමත් සියලු දෙනා මේකට සම්පූර්ණ සහයෝගය ආශිර්වාදය ලැබෙනවා. සියලුම පක්ෂ නායකයන්ගේ සහයෝගය ලැබෙනවා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාව අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සඳහන් කරනවා. එක්නැලිගොඩ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ ඥානසාර හිමියන්ගේ අනුගාමිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ව දැඩි ලෙස විවේචනය කරන බවයි. මට නැවතත් ඉතාම නරක ආකාරයෙන් මේ හාමුදුරුවන්ගේ අනුගාමිකයින් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වෛරය පතුරවනවා. මේ අනුව මම දැනට නීත්‍යානුකූල ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ ජනාධිපතිවරයා විසින් කරපු තිරස්චීන ක්‍රියාව අභියෝගයට ලක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. උසාවියට අපහාස කිරීමේ නඩුවට අදාළව තමයි බන්ධනාගාරගතව හිටින්නේ. එම දඬුවම තමයි මේ සමාවට ලක් කරලා ජනාධිපතිවරයා විසින් අධිකරණයේ ගෞරවය විනාශ කර දාන්නේ. ඒකම මම මේ වෙනකොට ඉල්ලා තියෙනවා ජනාධිපතිවරයාගෙන් සහ අධිකරණ ඇමතුමියගෙන් මගේ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. තවහිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් සිද්ධ කළ කැකරාව මඩාතුගම ප්‍රදේශයේ පිහිටි පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව සහ ප්‍රධාන පල්ලියේ සමාජිකයන් අද කටයුතු කළා. මෙලෙස කඩාබිඳ දමන්නේ කැකිරාව මඩාටුගම තවහිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක්. මීට මුල් වී තිබුණේ ප්‍රදේශයේම මුස්ලිම් ජනතාවයි. රටේ පවතින තත්ත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවක් නොමැති බැවින් ප්‍රධාන පල්ලියේ කාරක සභාව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බව මඩාටුගම ජුම්මා පල්ලියේ සභාපති MHM අක්බර් ખાන් මහතා ප්‍රකාශ කළා. මේක පල්ලියක් නෙවෙයි. මිනිස්සු මේක පල්ලියක් කියලා වටහාගෙන ඉන්නේ. එක එක සංවිධානවල තියෙනවානේ. ඒ අරාබි රටෙන් එක්කෙනෙක් මාර්ගයෙන් මෙහෙට උදව්වක් හම්බුනා මේකට මේ පුස්තකාල ගොඩ නැගිලක් බඳ ගැනීම. මේ සම්බන්ධයෙන් මඩාටුගම මුස්ලිම් ජනතාව අදහස් පළ කළේ මෙලෙසින්. අපි අත්තල මුත්තල කාලේ ඉන්න ඉන්න එකක් නේ. මේක පිට රටෙන් ඇවිල්ලා සෞදියෙන් නෝ වෙන රටකින් ඇවිල්ලා අපිත් එක්ක ජීවත් වෙන්නේ නෑනේ. මොකද සදාටම අපි ඉන්ඩෝනේ ආකාරයි. ඒක තමයි අපිට වටින්නේ. එවැනි දේවල් හිතනකොට දුක හිතෙනවා. ඇඬෙනවා. මේක සමාජෙට තේරෙන්නේ නැහැ. රටේ ඉන්න ලොකු ලොක්කොන්ට තේරෙන්නේ නැහැ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. මහනුවර ශාන්ත අන්තෝනී බාලිකා විදුහලේ ගුරු ගැටලුවක් හේතුවෙන් එහි අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බව වාර්තා වෙනවා. අදාළ ගැටලුවට හේතු වී තිබෙන්නේ ගුරුවරුන් 6 දෙනෙකුගේ ප්‍රශ්නයක්. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව පාසල් යළි විවෘත කළද මහනුවර ශාන්ත අන්තෝනී බාලිකා විදුහලේ ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ එම විදුහලේ ගුරුවරයන් 6 දෙනෙකුට මව්පියන්ගේ විරෝධය එල්ලවීමයි. මුස්ලිම් ජාතිකයන් වන එම ගුරුවරයන් 6 දෙනා කළු පැහැති ඇඳුමින් සැරසී මුහුණ පමණක් අනාවරණය වන ඇඳුමින් පාසලට පැමිණීම එම විරෝධයට හේතුවයි. එම විදුහලේ තවත් මුස්ලිම් ගුරුවරයන් 7 දෙනෙකු සේවය කරන අතර වෙනත් ගුරුවරයන් සාරියෙන් සැරසී පාසලට පැමිණ නමුත් අදාළ ගුරුවරයන් 6 දෙනා එම ඇඳුම වෙනස් නොකරන බවයි මව්පියන් පැවසුවේ. ඒ ඇතුල් වෙන ගුරුවරයා හරි දෙමව්පියා හරි සාරියා හරි ඔසරියා හරි අඳ ඔළුව වහගෙනට අපි අවසරය දුන්නා. හැබැයි මේ අපි ගත්ත විනය නීති සම්ප්‍රදායට පරිබාහිරව මේගොල්ලෝ අන්තවාදී බලපෑම් කරලා මේ පාසලට අන්තවාදී විදිහට බලහත්කාරයෙන් ඇතුල් වෙන්න ඇතුව අවස්ථා දෙකකදී. මේ අවස්ථා දෙකකදීම අපි මෙතෙන්දී දෙමව්පියෝ ආරක්ෂක කමිටුව එකතු වෙලා අපි ඒගොල්ලෝ නැවතුව මෙතනින් මොකද ආචාර ධර්ම පද්ධතියට විරුද්ධව යන්න බෑ. එම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ මානා හිමිවරුන්ද බැහැ දුටුවා.
ඔඩුවරු ටික ඔක්කොම මූණ වහගෙන එනවා ඔක්කොම අයින් කරලා තියෙනවා. එතන ඉන්න දෙමව්පියෝ වගේ ඒ ටීචර්ස්ලා 4 දෙනෙකුට බල කරනවා සාරිය ඇඳගෙන එන්න. ඒක තුලින් පොඩි ප්‍රශ්නයක් එතන මතුවෙලා. සාරිය ඇඳගෙන එන්නේ කියලා රජයේ චක්‍රලේඛනයක් මොකුත් නැහැ. අර බුරුකායක සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. දැන් ඉස්කෝලේට යන්න හදනවා යන්න දෙන්නේ නැහැ දෙමව්පියෝ ටික. දැන් ඒකට මේ මුණ වාගෙන යනක තාවකාලිකවනේ ගැසට් එකෙන් ජනාධිපතිතුමා ස්ථිර කරගන්න. එහෙම ඒක ඒවා මේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අපේ මහානායක හාමුදුරනේ දැනට අවුරුදු 15කට 20කට ඔය පිස්සුවට තිබුණේ නැහැ. මේ මෑත කාලේදී මේ ඕවා මෙහාට ගෙනල්ලා තියෙනවා. මේ පල්ලි වලට පූජකවරු ගෙනල්ලා දාලා තිනවා කොහෙන් ගෙනල්ලා දානවද කියලා දන්නේ නැහැ. ඒ පූජකවරුන්ගේ පොලිස් රිපෝට් එකකුයි ග්‍රාම සේවක සාධිකයෙකුයි ගන්නයි කියලා මම කියනවා. මොකද අපි දන්නේ නැහැ සමහරක් කාලේ ගමේ මිනිස්සු දන්නේ නැහැ කොහෙන්ද කියන්නේ. දැන් එන්නේ වෙන වැඩකට තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. පසුගේ 13 වෙනිදා ඇති වූ කලාකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් පිරිසකට අද ඇප හිමි වුණා. ඒ අනුව නාත්තණ්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් සැකකරුවන් 31 දෙනෙකු රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදාහරුන් ලෙස මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර තවත් සැකකරුවන් 4 දෙනෙකු නිදහස් කර තවත් 15 දෙනෙකු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදාහරුන් ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය හා මානුවර සංවර්ධන අමාත්‍යංශයේ සම්පත් උපයෝගී කරගනිමින් ජනාධිපතිවරයාට අපහාස වන හා ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ලිපි බෙදා හැරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 2 දෙනා පිළිබඳව ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා අද ප්‍රකාශයක් කළා. ඇත්ත වශයෙන්ම මේ ලිපියේ රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදයට අනුබල දෙන ජාතීන් අතර අසමගිය පතරවන්න කිසිම වගන්තියක් හෝ වචන පෙළක් නැහැ. මෙසේ තිබියදී ඊයේ රාත්‍රියේ සිට පොලිසිය මේ අයට පවසනවා ඔයගොල්ලන්ට අප ලැබෙන්නේ ලක්ෂ්මන් කිරියල් ඇමතුමා මෙම ලිපියට සම්බන්ධයි කියලා ප්‍රකාශයක් දුන්නොත් පමණයි යනුවෙන් ඔවුන්ට සඳහන් කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට පැමිණිලි කෙරුවා. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අලුතින් මිලදීගත් බස් රථ සඳහා කල්බදු වාරික ගෙවීමේ අපහසුයක් මතුව ඇති හේයින් එම ගැටලුවට රජය මැදිහත් නොවන්නේ නම් ලබන 5 වෙනිදා සිට බස් රථ දහවනින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි එහිදී ඔවුන් පැවසුවේ. මීට සති දෙකකට පමණ පෙර අපි ඉල්ලා සිටියා රජයෙන් අවම වශයෙන් මාස 3කින්වත් පසුපසට දමන්න ලීසින් වාරිකය ගෙවීම නැත්නම් ෆිනෑන්ස් වාරිකය ගෙවීම. මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්නේ නම් 5 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් දහවනින් ඉවත් වෙන්න කනගාටු වෙන්න උදා අපිට සිද්ධ වෙනවා. ඊයේ කොළඹ මහාධිකරණ පිවිසුම් දොරටු අසල රාජකාරියේ නිරතව සිටි කෙසෙල්වත්ත පොලිසියේ කොස්සාපල්වරියකට සුළු තුවාල කිරීම සම්බන්ධව අත්අඩංගුවටගත් නීතිඥවරිය අද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරුණා. සැකකාර නීතිඥවරිය ඊයේ පසුරුවේ මහාධිකරණ සංකීර්ණයට ඇතුළු වන අවස්ථාවේ පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ කිරීමේදී එම පහර දීම සිදු කර තිබුණා. අද පසුරේ නොච්චාගම සිංහාරගම ප්‍රදේශයේ සිදු අනතුරකින් මවක් සහ ඇයගේ 12 හැවිරිදි දරුවා මිය ගියා. මෙම අනතුර සිදුනේ ත්‍රිරෝද රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්. යලිත් සූදානම කෙටි විරාමයක් ලබා ගන්නයි. දහනවේ ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරන්නට තවත් තිබෙන්නේ එක් දිනක් පමණයි. කණ්ඩායම් 10ක් එක් කුසලානයක් වෙනුවෙන් තරඟ වදින ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරඟාවලිය හෙට එංගලන්තයේ ලන්ඩන් නුවරදී ආරම්භ වනවා. ලෝක කුසලානයේ සියලු තොරතුරු එංගලන්තයේ සිට වාර්තා කිරීමට පැමිණි පළමු මාධ්‍ය කණ්ඩායම ලෙස ස්වර්ණවාහිනී අප එට සිට සියලු ලෝක කුසලානයේ තොරතුරු එසැනින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මම ධනුෂ් කරවින්ද එංගලන්තයේ ලන්ඩන් නුවර සිට. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.